වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, දැන් මේ එළඹිලා තියෙන්නේ මැයි මාසේ. මැයි මාසේ කියන්නේ පින්නතුනි බෞද්ධ අපිට ඊටාත්ම සතුටු වෙන්නට පුළුවන්. ඒ වගේම බෞද්ධ අපේ අවුරුදු මාසය. අඳුරේම ඉපදිලා අඳුරේම ජීවත් වෙලා අඳුරේම මැරිලා ගියපු ලක්ෂ කෝටි සංඛ්‍යාත පිරිසකට ඒ අඳුරෙන් එළියට එන්නට මඟ කියලා දීපු මේ ලෝකයට පහළ වෙන එකම එක ආශිර්වාද මනුෂ්‍ය රත්නය මේ ලෝකයට පහළ වෙච්ච ඒ උතුම් මාසය තමයි පින්තුනි වෙසක් මාසයේ. එහෙම නැත්නම් මැයි මාසය කියලා අපි හඳුන්වනවා. ඉතින් ඒ නිසා අපි මේ මුළු තුන් ලෝකෙටම පහළ වෙන ඒකම එක අසහාය මනුෂ්‍ය රත්නය ගැන අද ඔබට කරුණු කීපයක් කියලා දෙන්නට කල්පනා කරා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ uppajjamana uppajjati බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. මේ ලෝකෙට එකම එක පුද්ගලයෙක් පහළ වෙනවා බොහෝ දිනාට හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් මේ දෙවි මිනිසුන්ට යහපත පිණිස හිතසුව පිණිස කතමේ එක පුද්ගලෝ කවුද එකම එක පුද්ගලයා තථාගතෝ වරහං සම්මා සම්බුද්ධෝ. ඒ තථාගත වූ වරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වීම තමයි පින්නතුනි එනම් දෙවි මිනිසුන්ගේ එකම සැපත සතුට යහපත ශාන්තිය බවට පත්වන්නේ. ඒ නිසායි අපි දේශනා කරන්නේ අහලා තියෙන්නේ සුඛෝ බුද්ධානං පාදෝ බුදුරුන්ගේ උපතමයි සැපය කියලා. පින්නතුනි, තුසිත දිව්‍ය ලෝකයේ වැඩ හිටපු ඒ පින්වන්ත දිව්‍ය පුත්‍රයෙකුට
අනිකුත් දෙවිවරු විසින් ආරාධනාවක් කරනවා. කාලෝ යන්ති මහා වීර උපපජ්ජමාතු කුච්චිය සදේවකං තාරයන්තෝ බුද්ධස්සු අමතං පදං. මහා වීරයාණෙනි කාලයයි මේ මව් කුසක පිළිසිඳ අරගෙන මේ දුක් විඳින ලෝක සත්වයන් සසර ගමනින් එතෙර කරවන්නට. හේ පින්වන්ත දිව්‍ය පුත්‍රයා, ඊට පස්සේ මේ මිනිස් ලෝකෙ මව් කුසක පිළිසිඳ ගත්තා. අපේ වාසනාවට, අපේ භාග්‍යයට ඒ පින්වන්ත කුමාරයා වෙසක් පුන් පෝය දවසක මව් කුසෙන් මේ ලෝකෙට බිහි වුණා. වෙසක් පුන් පෝය දවසක සියලු බාධා ජයගෙන දස බිම්බරක් මාර සේනා පරාජයට පත් කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. වෙසක් පෝය දවසකදීම මේ ලෝකයට පහළ වෙච්ච එකම දහම් මැස, එකම පිහිට පිළිසරණ සැනසෙල්ල වෙච්ච උන්වහන්සේ පිරිනිවන් පාවදාලා. ඒ නිසා පින්නතුනි, බෞද්ධ වෙච්ච අපේ සැබෑ අවුරුද්ද බවට පත් වෙන්නේ ඒ උතුම් තෙමගුල සිදු වෙච්ච ඒ උතුම් වෙසක් මංගල්‍යය විතරයි. පින්නතුනි, උන්වහන්සේගේ ජීවිතය ගැන කතා කරොත් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සම කරන්නට පුළුවන් තවත් බුදු කෙනෙකුගේ ගුණයන්ට පමණයි පින්නතුනි. වෙන කිසිම කෙනෙකුට උන්වහන්සේගේ ගුණ සම කරන්නට බෑ. ඒ නිසා උන්වහන්සේ අසමයි. තවත් බුදු කෙනෙකුට පමණක් සම කළ හැකි නිසා උන්වහන්සේ සමයි. ඒ නිසා අපි උන්වහන්සේට කියනවා අසම සම කියලා. බලන්න පින්නතුනි, උන්වහන්සේගේ ආශ්චර්ය අద్භූත ජීවිතය උන්වහන්සේ විස්තර කරන, උන්වහන්සේ කියලා දෙනවා අපිට. මජ්ක්‍ධිම නිකාය කියන ධර්ම ග්‍රන්ථයේ උන්වහන්සේ හරි ලස්සනට ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙනවා තථාගතයන් වහන්සේගේ, උන්වහන්සේගේ බෝසත් අවදියේ ඉඳලා තිබ්බ ආශ්චර්ය අద్භූතමත් කාරණා පින්නතුනි. උන්වහන්සේ කියලා දෙනවා මේ බෝසත් දිව්‍ය පුත්‍රයා, බෝසතාණන් වහන්සේ මනා සිහිනුවණින් යුක්තවයි කියනවා තුසිත දිව්‍ය ලෝකයට පැමිණෙන්නේ. මනා සිහිනුවණින් යුක්තව කියනවා තුසිත දිව්‍ය ලෝකයට පැමිණෙන්නේ. ඒක උන්වහන්සේගේ ආශ්චර්ය අద్භූත ධර්මයක් කියනවා. ඒ වගේම උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ වැඩ සිටියෙත් මනා සිහිනුවණින් කියනවා. ඒකත් මේ බෝසතාණන් වහන්සේගේ ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ආනන්දය, බෝසතාණන් වහන්සේ ආයුෂ ඇති තාක් තුසිත දිව්‍ය ලෝකේ වැඩ හිටියා කියනවා. ඒකත් උන්වහන්සේගේ ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ඊළඟට පින්නතුනි, උන්වහන්සේ කියලා දෙනවා ආනන්දය, බෝසතාණන් වහන්සේ සිහිනුවණින් යුක්තව කියනවා තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මේ මිනිස් ලෝකෙ මව් කුසක පිළිසිඳ ගත්තේ සිහිනුවණින් කියනවා.
දැන් අපිට මතකද අපි කලින් ජීවිතේ හිටපු තැන? අපිට මතකද අපි මව් කුසේ පිළිසිඳගත් ආකාරය? බලන්න ආශ්චර්ය නොවේද? ඒකයි කිව්වේ මේ ලෝකයට පහළ වෙන එකම ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි කියලා. ආනන්දය තථාගතයන් වහන්සේ මේ තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මිනිස් ලෝකේ මව් කුසක පිළිසිඳ ගන්නවද? අන්නේවලි මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙවිමිනිසුන් සහිත මේ ලෝකේ ඒ දෙවියන්ගේ දේවානුභාවී ඉක්මවාගෙන ගියපු අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලෝකෙ පහළ වෙනවා කියන්නේ. කොච්චර ඒක ආලෝකවත්ද කියනවනම් පින්නතුනි මේ ලෝකාන්තරික නිරය කියලා නිරයක් තියෙනවා මහා ඝන අන්ධකාරයක් තියෙනවා. මේ මහත් බල සම්පන්න ඉරහඳ දෙදෙනාගේ එළිය පවා ඒ නිරයට වැටෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ බෝසත් කුමාරයා මව කුසේ පිළිසිඳ ගත්තේ මේ ලෝකේ දේවානුභාවී ඉක්මවාගෙන ඒ පහළ වෙන ආලෝකයේ ඒ මහා ඝන අන්ධකාරයක් තියෙන ලෝකාන්තරික නරකයට පහළ වෙනවා කියනවා. එතකොට තමයි දන්නේ කියනවා මේ නිරේ ඉන්න නිරිසත්වයෝ අපි වගේම තවත් අය මෙතන ඉන්නවානේ කියලා. එච්චරටම ඝන අන්ධකාරයක් තියෙන මේ ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වෙනවා කියනවා. බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගත්තේ. මුළු දස සහස්‍රේ ලෝක ධාතුවම කම්පා වෙනවා කියනවා. හැබැයි පින්නතුනි ඒ පොළව කම්පා වුණත් මේ පොළව මත ඉන්න කිසිම ප්‍රාණියෙකුට හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ආශ්චර්ය නැද්ද? අద్භූත නැද්ද? ආනන්දේ යම් කලක බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගත්තද ඒ මොහොතේ ඉඳලා මිනිසෙක් වේවා අමනුෂ්‍යෙක් වේවා කිසිම කෙනෙක් බෝසතාණන් වහන්සේට හෝ බෝසතාණන් වහන්සේගේ මවට බෝසත් මාතාවට හෝ අනතුරක් කරන්න නොදී සතරවරම් දෙවිවරු සතර දිශාවෙන්ම ආරක්ෂාවට එනවා කියනවා. අපි මව කුසට ආවම කවුද අපි ආරක්ෂාවට හිටියේ? ආශ්චර්යවත් බෝත නැද්ද එහෙනම්? යම් කලක බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගන්නවද? බෝසත් මව පින්නතුනි ප්‍රකෘතියෙන්ම සිල්වත් වෙනවා කියනවා. ප්‍රාණඝාතයෙන් දුර වෙලා, සොරකමින් දුර වෙලා, වැරදි කාම සේවනයෙන් දුර වෙලා, බොරුවෙන් දුර වෙලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුර වෙනවා කියනවා. ඒකත් බෝසතාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ආනන්ද යම් කලක බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගන්නවද? ඒ මොහොතේ ඉඳලා බෝසත් මවගේ හිතේ කිසිම පුරුෂයෙක් ගැන රාගයක් ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම මේ ලෝකෙ කිසිම කෙනෙකුට රාග සහිත සිතකින් බෝසත් මව දිහා බලන්නට බෑ කියනවා.
කොච්චර ආශ්චර්යද පින්නතුනි, කොච්චර අසිරිමත්ද අපි සරණ ගිය ශ්‍රාස්තෝත් වහන්සේ. ඒ වගේම යම් කලක බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තද, ඒ බෝසත් මාතාව බොහෝ සැප ලබන සුළු කෙනෙක් බවට පත් වෙනවා කියනවා. යම් කලක බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගත්තට බෝසත් මවට කිසිදු ආබාධයක් හටගන්නේ නැහැ කියනවා. බලන්න පින්වත්නි, පුදුම සහගත සිදුවීමක් විස්තර කරනවා. බෝසත් මාතාව මේ පුංචි බෝසත් කුමාරයා කුස තුල ඉන්නේ, මේ සියලු අංගපසංග ඇතිව මේ වැඩෙන ආකාරය කුස තුල ඉඳි දකින්නවා කියනවා. හරියට අෂ්ටාංග මාණික්කයක් එහෙට මෙහෙට පෙරල බලනවා වගේ මේ බෝසත් අම්මට කුස තුල ඉන්න බෝසතාණන් වහන්සේව දකින්න පුළුවන් කියනවා. ආශ්චර්යයි, අද්භූතයි පින්නතුනි. ඊළඟට පින්නතුනි උන්වහන්සේ දේශනා කරනවා ආනන්ද, මේ සමහරක් ස්ත්‍රීන් මාස 9ක් හෝ 10ක් හෝ දරුගෙම කුසින් දරාගෙන ඉඳලා කියනවා දරුවා බිහි කරන්න. ඒ බෝසත් මාතාව හරියටම දස මසක්ම බෝසතාණන් වහන්සේ කුසින් දරාගෙන ඉඳලා කියනවා දරුවා බිහි කරන්න. ඒකත් ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා. ඒ වගේම ආනන්ද, බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙන්නේ ඒ බෝසත් මාතාව හිටගෙන ඉන්න ඉරියව්වෙදි කියනවා. යම් කලක බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනවද, ඉස්සල්ලාම බෝසතාණන් වහන්සේව මව් කුසින් පිළිගන්නේ දෙවිවරු කියනවා. දැන් අපි මෙලොවින් මව් කුසින් බිහි වෙද්දී අපිව ගත්තේ කවුද? අපිව පිළිගන්න හිටියේ කවුද? බලන්න පින්වත්නි, ආශ්චර්ය නොවේද? ආනන්ද, යම් කලක බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙනවද, සතරවරම් දෙවි පුතුන් කියනවා බෝසතාණන් වහන්සේ පිළිගන්න. සතරවරම් දෙවිවරු බෝසතාණන් වහන්සේ පිළි අරගෙන බෝසත් මාතාව අතට දෙනවා කියනවා. පින්වත් බුද්ධ මාතාවගේ සතුටු වෙන්න. මහේසාක්‍ය පුතෙක්, පිනැති පුතෙක් ඔබට ඉපදුනා කියලා. ආශ්චර්යයි, අද්භූතයි පින්නතුනි. ආනන්ද, යම් දිනක බෝසතාණන් වහන්සේ මව් කුසෙන් බිහි වෙනවද, උන්වහන්සේ පිරිසිදු කියනවා මව් කුසෙන් බිහි වෙන්නේ. දැන් අපි දන්නවා දරුවෙක් මේ ලෝකෙට එන්නේ ඒ මාතාවගේ කුසේ හැදිලා ඒ තියෙන ලේ අසුචි ඒව ඔක්කොම තවරගෙන එළියට එන්නේ. නමුත් මේ බෝසතාණන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙන්නේ එහෙම නෙමෙයි කියනවා. හරියට කසේ සලුවක ඔතපු මණිකක් වගේ. කසේ සලුවත් පිරිසිදුයි, මණිකත් පිරිසිදුයි, ප්‍රභාස්වරයි, බබලනවා. ඒ වගේ කියනවා මේ බෝසත් මාතාවත් බෝසතාණන් වහන්සේ කියන දෙන්නම තාමත්ම පිරිසිදු කියනවා මේ ලෝකෙට බිහි වෙන්නේ බෝසතාණන් වහන්සේ. කොයිතරම් ආශ්චර්යද පින්වතුනි. එතකොට දියදහරා දෙකක් අහසින් පහළ වෙනවා කියනවා.
සීතල වතුර දහරකුයි උණුසුම් දිය දහරකුයි. බෝසතාණන් වහන්සේටත් බෝසත් මවටත් කොයි තරම් ආශ්චර්යද පින්නතුනි. උපන් ඇසිල්ලේම ඒ මොහොතේම බෝසතාණන් වහන්සේ සමපාද තියලා පොළවේ හිට ගන්නවා කියනවා. උතුරු දිශාවට අභිමුඛව පියවර 7ක් තියලා අභීත සිංහනාදයක් කරනවා ලෝකෙට. අග්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බහෝති. මම තමයි මේ ලෝකේ අග්‍රම කෙනා. මම තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම කෙනා. මම තමයි මේ ලෝකේ ජේෂ්ඨම කෙනා. මේ මගේ අන්තිම උපතයි. ආයිමත් පුනර්භවයක් නම් මට නෑ කියලා. ආශ්චර්ය නැද්ද? අද්භූත නැද්ද? පින්නතුනි, බෝසතාණන් වහන්සේ යම් මොහොතක මේ මහ පොළොවට පය තියනවද? අන්න ඒ වෙලෙත් අර දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගියපු උදාර ආලෝකයක් පහළ වෙනවා කියනවා. අර මහා ඝන අඳුරක් තියෙන ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වෙන දස සහස්‍රී ලෝක ධාතුවම කම්පාවටපත් වෙන. ආශ්චර්ය නැද්ද? අද්භූත නැද්ද? පින්නතුනි, එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න කොයි තරම්නම් ආශ්චර්ය අද්භූත ශ්‍රේෂ්ඨ ශ්‍රාස්තුන් වහන්සේ නමක් අපිට සරණ යන්නට ලැබුණේ. ඉතින් උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ උතුම් අවස්ථා තුන සිහිපත් කරන මාසය තමයි මේ ලැබෙන්නේ. පින්නතුනි, ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි. අපිට සිහි කරලා ඉවර කරන්නට බෑ. අපිට හිතා ගන්නටවත් බැරි මහා ගුණ සමුදායකින් උන්වහන්සේගේ ජීවිතය පිරීලා ඉතිරිලා තියෙනවා. නමුත් අපේ පහසුවට උන්වහන්සේ මේ මහා ගුණ කන්ද ගුණ 9කට කැටි කරලා අපිට කියලා දෙනවා. මහණෙනි, තථාගතයන් වහන්සේ අරහං. අරහං කියන්නේ පින්නතුනි, උන්වහන්සේගේ ජීවිතය තුළ රාගයට ඉඩක් නැහැ. ද්වේෂයට ඉඩක් නැහැ. මෝහයට ඉඩක් නැහැ. ඒවා නූපදින ස්වභාවයට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ දෙවි මිනිසුන් සහිත ලෝකේ පූජාවන්ට සුදුසුයි උන්වහන්සේ. දැන් බලන්න, අපිට ඇස් දෙකක් තියෙනවා. මේ ඇස් දෙකෙන් අපි මොකද කරන්නේ? රූප බලනවා, රූප දකිනවා. මේ ඇස් දෙකෙන් රූප දැකලා අපි ඒ ඔස්සේ එක්ක රාගයෙන්, එහෙමත් නැත්නම් ද්වේෂයෙන්, එහෙමත් නැත්නම් මෝහයෙන් කොයි තරම්නම් පීඩා විඳිනවද? කොයි තරම්නම් දුක් විඳිනවද?
නමුත් පින්නතුනි අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේට ලස්සන ඇස් දෙකක් තිබ්බා. අපේ වගේ නෙමෙයි. අලුතුපන් වසු පැටියෙකුගේ වගේ අපි නීල නිත් සංගලක්. උන්වහන්සේ රූප දැක්කා. හැබැයි මේ ලෝකේ මේ තුන් ලෝකෙ කිසිම රූපයකට ඒ හිතට රාගය උපද්දවන්න බෑ. දේශය උපද්දවන්න බෑ. මෝහය උපද්දවන්න බෑ. ඒ නිසා උන්වහන්සේට කියනවා පින්නතුනි අරහං කියලා. අපිට කන් දෙකක් තියෙනවා. අපි මේ කන් දෙකෙන් ශබ්ද අහනවා. ඒ ශබ්ද අහලා කොයි තරම්නම් අපි රාග, ද්වේෂ, මෝහ ඔස්සේ දුක් විඳිනවද? පීඩා විඳිනවද? හේ බුදුරජාණන් වහන්සේටත් කන් දෙකක් තිබ්බා. උන්වහන්සේ ශබ්ද ඇහුවා. හැබැයි රාගය නිසාවත්, ද්වේෂය නිසාවත්, මෝහය නිසාවත් උන්වහන්සේට ඒ අහන ශබ්ද නිසා කිසිම පීඩාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේට කියනවා අරහං කියලා. හිතලා බලන්න මේ නාසයට දැනෙන ගඳ සුවඳ නිසා කොයි තරම් අපි ඇලෙනවද, ගැටෙනවද, මුලා වෙනවද? නමුත් මම සරණ කියන්නේ මගේ බුදුරජාණන් වහන්සේටත් පින්නතුනි නාසයක් තිබ්බා. උන්වහන්සේත් ඒ නාසයෙන් ගඳ සුවඳ වින්දා. හැබැයි මම නාසයෙන් ගඳ සුවඳ විඳලා රාග, ද්වේෂ, මෝහ ඇති කරගෙන දුකෙන් පීඩාවෙන් කාලය ගත කරද්දී උන්වහන්සේ කිසිම දුකක්, පීඩාවක් නැතුව ශාන්තව මේ ලෝකෙ වැඩ වාසය කරා. ඒ නිසා උන්වහන්සේට කියනවා අරහං කියලා පින්නතුනි. උන්වහන්සේට සමහරක් දවසට පින්නතුනි රාජකීය භෝජන වළඳන්න ලැබෙනවා. සමහරක් දවසට අන්තිම දිලිඳු කෙනෙකු ඉතාමත්ම කටුක ආහාරයක් වළඳන්න ලැබෙනවා. නමුත් ඒ හිතේ කිසිම වෙනසක් නැහැ. ඇයි? උන්වහන්සේ අරහං. නමුත් අපි ගැන කල්පනා කරොත් මේ දිව නිසා, දිවට දැනෙන රසය නිසා කොයි තරම් අපි දුක් පීඩා විඳිනවද? පින්නතුනි උන්වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා උන්වහන්සේ උදෙසා තනිකරම සඳුන් ලීයෙන් හදපු කුටියත් එකයි සීතල කාලේ රළු පොළොවක් මත සංගල සිවුර එලාගෙන ඒ වැඩ ඉන්න තැනත් එක. ඇයි? උන්වහන්සේ අරහං. මේ කයට දැනෙන පහසත් එක්ක කොච්චර ඇලෙනවද, ගැටෙනවද, මුලා වෙනවද? අපි මේ නිසා කෙලෙස් වලින් පීඩා විඳිද්දී උන්වහන්සේ කොයිතරම් ශාන්තව, සුන්දරව, නිකලෙස් සිතින් මේ ලෝකේ වැඩ හිටියද? ඒ නිසා පින්වතුනි උන්වහන්සේට කියනවා අරහං කියලා.
මේ හිතට එන සිතුවිලි නිසා කොයි තරම් අපි දුක් පීඩා විඳිනවද? එක්ක රාගය ඔස්සේ, එක්ක ද්වේෂය ඔස්සේ, එක්ක මෝහය ඔස්සේ. හිතලා බලන්න කොච්චර අපි දුක් පීඩා විඳිනවද, කරදර වලට පත් වෙනවද? කොයිතරම් අපි ඇලෙනවද, ගැටෙනවද, මුලා වෙනවද? නමුත් මම සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකෙ කිසිම අරමුණකට නොඇලී, නොගැටි, මුලා නොවී සමසිතින් වැඩ හිටියා පින්තුනි. ඒ නිසා උන්වහන්සේට කියනවා අරහං කියලා. මෙතරම් ගුණයකට අරහං කියන්නේ බෞද්ධ කියන අපි ඒ වචනය සාමාන්‍ය වචනයක් බවට පත් කරගෙන ව්‍යවහාර කරනවා. අපි කියන්නේද අර කෙනා මට අරහං, ඔය වැඩේ අරහං කියලා. කවදාවත් කියන්න එපා පින්තුනි. අරහං කියන්නේ අපි සරණ ගිය ශ්‍රාස්තුන් වහන්සේගේ උතුම් ගුණයකට. ඒ ගුණයට නිග්‍රහ කරන්න එපා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කාරණය. ඊළඟට පින්නතුනි අපිට මේ ලෝකෙ හොඳ නරක කියලා දෙන්න කෙනෙක් හිටියා. කුසලයේ මොකද්ද, අකුසලයේ මොකද්ද කියලා දෙන්න කෙනෙක් හිටියා. නිවන කියන්නේ මොකක්ද කියලා දෙන්න කෙනෙක් හිටියා. නමුත් එදා මාළිගය අතෑරලා කුසලය මොකක්ද, අකුසලය මොකක්ද, සත්‍ය මොකක්ද, අසත්‍ය මොකක්ද කියලා හොයාගෙන යද්දී මේ ලෝකෙ කිසි කෙනෙක් හිටියේ නෑ උන්වහන්සේට ඒ ගැන කියලා දෙන්නට පින්නතුනි. උන්වහන්සේ මහ වනාන්තරයකට වෙලා තනියෙන් හොයන්න ගත්ත පින්නතුනි කුසල් මොනවද, අකුසල් මොනවද කියලා. සත්‍ය මොකක්ද, අසත්‍ය මොකක්ද කියලා. මේ ලෝකෙ කිසි කෙනෙක් හිටියේ නෑ පින්නතුනි උන්වහන්සේට ඒ ගැන කියලා දෙන්න. හරි ලස්සනට උන්වහන්සේ මේ ලෝකේ පවතින දුක ගැන හොයපු හැටි අරිය පරියේෂණාදී සූත්‍ර දේශනාවල ලස්සනට උන්වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ ආර්ය පරියේෂණයක්, ශ්‍රේෂ්ඨ පරියේෂණයක් කරා කියනවා. මොකටද? කුසල් මොනවද, අකුසල් මොනවද කියලා අඳුනගන්න. සත්‍ය මොකක්ද, අසත්‍ය මොකක්ද කියලා හොයාගන්න. උන්වහන්සේ තනියෙන් කාලයේ වැලිතලාවෙන් වැහිලා තිබ්බ මේ සත්‍ය මේ ලෝකෙ කිසිම ගුරු උපදේශයක් නැතුව තමන්ම අවබෝධ කරගත්තා. බලන්න කොච්චර කාරුණිකයිද කියලා පින්නතුනි. උන්වහන්සේ බෝධි මූලයට වෙලා කල්පනා කරන්න ගත්තා. කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ ජායති අහෝ මේ ලෝක සත්වය කොයි තරම් දුකකට පැමිණිලා තියෙනවද, උපදිනවා.
ජීයති දිරනවා මීයති මැරෙනවා චවති චුත වෙනවා උප්පත්ති ආයමත් උපදිනවා අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරං නප්පජානාති ජරා මරණස්ස ඒ මේ ජරා මරණ දුකින් නිදහස් වීම ගැන නම් දන්නේ නැහැ. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායසිති ජරා මරණස්සාති. කවදද මේ ජරා මරණ දුකින් නිදහස් වීම දැනගන්නේ? උන්වහන්සේ සිහි කරන්න ගත්තා. කුමක් ඇති කල්හිද මේ ජරා මරණ ඇති වෙන්නේ? කුමක් හේතුවෙන්ද මේ ජරා මරණ හටගන්නේ? උන්වහන්සේට අවබෝධ වෙන්න පටන් ගත්ත පින්නතුනි. ඉපදීම නිසයි මේ ජරා මරණ කියලා දෙයක් ලෝකේ හටගන්නේ. ජාතියාකෝ සති ජරා මරණං හෝති. ජාතිපච්චයා ජරා මරණන්ති. ඉපදීම නිසයි මේ ජරා මරණ හටගන්නේ. මේ විදිහට පින්නතුනි උන්වහන්සේ නුවණින් විමසගෙන යද්දී උන්වහන්සේට කලින් අහලා නැති කාරණා වැටහෙන්න පටන් ගත්තා. මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියන්නේ. ඉපදීම දුකක්. ජරාවටපත් වීම දුකක්. රෝග පීඩා වැළඳීම දුකක්. මරණය දුකක්. අප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තුන් සමග එක්වෙන්න වීම දුකක්. ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වෙන්න සිදුවීම දුකක්. තමා කැමති වන්නා වූ දේ ලැබීම දුකක්. මේ කෙටියෙන්ම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයම දුකක්. කලින් අහලා නැති පෙර නොඇසූ විරු ධම්මසක් උන්වහන්සේට පහළ වුණා කියලා. ඊළඟට පින්නතුනි උන්වහන්සේට තවදුරටත් නුවණින් විමසගෙන යද්දී අවබෝධ වුණා මේ දුක කියන්නේ අවබෝධ කරගන්න තියෙන දෙයක් කියලා. ඒකට කියනවා කෘත්‍ය ඥානය. කල යුක්තිය මොකක්ද? ඉස්සලා උන්වහන්සේට පහළ වුණා දුක කියන්නේ මොකක්ද කියලා. ඒකට කියනවා සත්‍ය ඥානය කියලා. ඊළඟට මේ දුකට මොකක්ද කරන්න තියෙන්නේ? කල යුත්තේ මොකක්ද? කෘත්‍ය ඥානය. දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. උන්වහන්සේ දුක අවබෝධ කරා. ඒකට කියනවා කෘතඥානය කියලා. මේ විදිහට නුවණින් විමසගෙන යද්දී උන්වහන්සේ කල්පනා කරන්න ගත්තා. මොකක්ද මේ දුකට හේතුව? උන්වහන්සේට පෙර නොඇසූ විරු ධර්ම කාරණයක් වැටහෙන්න පටන් ගත්තා. යායම් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර තත්‍රාබිනන්දිනී. යම් තණ්හාවක් තියෙනවද පෝනෝ භවිකා පුනර්භවය ඇති කරන, ඒ වගේම ඒ තැන සතුටින් පිළිගන්න ආස්වාදයෙන් යුතු ඇලීමක් ඇද්ද? මොනවද? යම් කාම තණ්හාවක් ඇද්ද? භව තණ්හාවක් ඇද්ද? විභව තණ්හාවක් ඇද්ද?
මේක තමයි දුකේ හට ගැනීම කියලා. සත්‍ය ඥානය උන්වහන්සේට පහළ වුණා. ඊළඟට උන්වහන්සේ කල්පනා කරා මේ දුකේ හට ගැනීම. මොකක්ද මේක කරන්න තියෙන්නේ? උන්වහන්සේට වැටහෙන්න පටන් ගත්තා. දුකේ හට ගැනීම ප්‍රහාණය කළ යුතුයි කෘත්‍ය ඥානය. උන්වහන්සේක ප්‍රහාණය කළා කෘත ඥානය. ඊළඟට උන්වහන්සේට නුවණින් විමසද්දී තේරුණා ඒ තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ කළා දැම්මොත් දුක එදාට නෑ කියලා. පෙරණැසූ විරූ ධම්මස පහළ වුණා. ඥානෙ පහළ වුණා උන්වහන්සේට. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. මේ දුක්ඛ නිරෝධය, දුක නැතිවීම සාක්ෂාත් කළ යුතු දෙයක් කියලා. ඒක කරන්න ඕන දේ කෘත්‍ය ඥානෙ පහළ වුණා උන්වහන්සේට. ඊළඟට මේ දුක නැතිවීම සාක්ෂාත් කළා කියලා කෘතඥානෙ පහළ වුණා. ඊළඟට පින්නතුනි මේ දුක නැතිවීමේ මාර්ගය මේකයි කියලා අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා කලින් අහලා දැකලා නැති ධර්මයක් උන්වහන්සේට වැටහෙන්න පටන් ගත්තා. මේ දුක නැති කිරීමේ මාර්ගය ප්‍රගුණ කළ යුතුයි, භාවිතා කළ යුතුයි කියලා කෘත්‍ය ඥානය උන්වහන්සේට ඇති වුණා. ඒ දුක නැති කිරීමේ මාර්ගය ප්‍රගුණ කරන ලදී කියලා කෘතඥානය පහළ වුණා. මේ විදිහට මේ ආර්ය සත්‍ය, එක ආර්ය සත්‍යයක් පරිවර්ත තුනකින්, ඒ කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන ආකාර 12කින් එක ආර්ය සත්‍යයකට තුන බැගින් ආර්ය සත්‍ය හතරට මේ චතුරාර්ය සත්‍ය ධර්මය කාලයෙන් වැලිතලාවට වැහිලා ඒ වෙනකොට ලෝකෙ කිසි කෙනෙකුට හොයාගන්න බැරුව තිබ්බ දුක, දුකට හේතුව දුක නැතිවීම, දුක නැතිවන්නා වූ මාර්ගය කියන මේ පරම සත්‍ය පරිවර්ත තුනකින් ආකාර 12කින් කිසිම ගුරු උපදේශයක් නැතුව තමන්ගේ නුවණින් ප්‍රඥාවෙන් උන්වහන්සේ අවබෝධ කරගත්ත පින්නතුනි. ඒ නිසා උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ විචාචරණ සම්පන්නයි. විද්‍යා කියලා කියන්නේ පින්නතුනි විද්‍යා කියන්නේ මේ නුවණට ඥානයට කියන නමක්. තථාගතයන් වහන්සේට පින්නතුනි බල 10ක් තිබ්බා. අපි කියනවා තථාගතයන් වහන්සේ දස බලධාරී කියලා. තථාගතයන් වහන්සේට පුළුවන් පින්නතුනි සිද්ධ වෙන්න පුළුවන් දේ සිද්ධ වෙන්න පුළුවන් දේ හැටියටත් සිද්ධ වෙන්න බැරි දේ සිද්ධ වෙන්න බැරි දේ හැටියටත් ඒ ආකාරයෙන්ම යථාර්ථයක් හැටියට අවබෝධ කරලා උන්වහන්සේ සිද්ධ වෙන්න පුළුවන් දේ සිද්ධ වෙන්න පුළුවන් දේ හැටියටත් සිද්ධ වෙන්න බැරි දේ සිද්ධ වෙන්න බැරි දේ හැටියටත් තථාගතයන් වහන්සේ තුල අවබෝධයක් තියෙනවා කියනවා. අන්නේ අවබෝධය තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලයක්, පළවෙනි දස බලයක්. ඊළඟ තථාගත බලය තමයි පින්නතුනි
අතීත අනාගත වර්තමාන කාලයන්ට අයත්ව කෙරෙන කර්මයන්ට ලැබෙන විපාක ගැන හේතු වශයෙන් ඒ තැන් වශයෙන් ඒ ආකාරයෙන් යථාර්ථයක් හැටියටම අවබෝධයක් තථාගතයන් වහන්සේට තියෙනවා. අතීත අනාගත වර්තමාන කාලයන්ට අයත්ව කෙරෙන කර්මයන්ට ලැබෙන විපාක ගැන හේතු වශයෙන් ඒ තැන් වශයෙන් ඒ ආකාරයෙන් තථාගතයන් වහන්සේට අවබෝධයක් තියෙනවා. ඒක උන්වහන්සේගේ දෙවනි තථාගත බලය. ඒ වගේමයි පින්නතුනි තථාගතයන් වහන්සේට ඕනෑම ආකාරයේ උපතක් කරා යෑමට හේතු වන සෑම වැඩපිළිවෙලක් ගැනම පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඕනෑම ආකාරයේ උපතක් කරා යෑමට හේතු වෙන සෑම වැඩපිළිවෙලක් ගැනම පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒක තමයි උන්වහන්සේගේ තුන්වන තථාගත බලය. ඊළඟට පින්නතුනි නොයෙක් ස්වභාවයෙන් යුතු විවිධාකාර ස්වභාවයෙන් යුතු මේ ලෝකය ගැන තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒක උන්වහන්සේගේ හතරවෙනි තථාගත බලය. ඒ වගේමයි පින්නතුනි නොඑක ආකාරයේ ජීවිතවල මේ සත්වයන් සකස් වෙවි යන ආකාරය ගැන තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒක තමයි උන්වහන්සේගේ පස්වෙනි තථාගත බලය. ඒ වගේම තමයි පින්නතුනි ඕනෑම සත්වයෙකුගේ ඕනෑම පුද්ගලයෙකුගේ මේ ජීවිත අභ්‍යන්තරයේ සැඟවිලා තියෙන කුසලතාවයන් හැකියාව දියුණු වෙන හැටිත් පිරිහෙන හැටිත් ගැන තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒක උන්වහන්සේගේ හයවෙනි තථාගත බලයයි. ඊළඟට මේ ධ්‍යාන ගැන හිත කෙලෙස් වලින් නිදහස් කරන ක්‍රම ගැන සමාධි ගැන සමාපatti ගැන ඒවා පිරෙන්නේ කොහොමද? ඒවා පිරිසිදු කරගන්නේ කොහොමද? ඒ සමාපatti වලින් නැගී සිටින්නේ කොහොමද? මේවා ගැන තථාගතයන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒක උන්වහන්සේගේ හත්වෙනි තථාගත බලය. ඒ වගේම තමයි පින්නතුනි උන්වහන්සේට තමන් කලින් ගත කළ අනේක වූ ජීවිත ගැන කැමැති තරමක් සිහි කරන්න පුළුවන් කියනවා. ජීවිත 1 2 3 4 5 10 20 ජීවිත 100 දහසක් ලක්ෂයක් ඊළඟට මේ නැසී යන කල්පයන් සකස් වෙවි යන කල්පයන් අපි කියන්නේ සංවට්ට විවට්ට කියන නොඑක ආකාරයෙන් මේ කල්පයන් ගැන සිහි කරන්න පුළුවන් කියනවා. ඒ කාලෙ මෙන්න මේකයි මගේ නම් මේ කුලේ මම ඉපදුනේ මේ ගෝත්‍රයේ මම ඉපදුනේ මගේ හැඩරුව මේ වගේ මේවා තමයි මම කෑවේ මේ විදිහටයි මම සැප දුක් විඳින්නේ මෙන්න මේ විදිහටයි මම මැරිලා ගියේ. එතනින් චුත වෙලා මම අහවල් තැන උපන්නා. එතනදී මට මේ නම ලැබුණේ මං ඉපදුනේ මේ වංශේ. මේ විදියට උන්වහන්සේට කැමැති තරම් කාලයක් ආපස්සට සිහි කරලා බලන්නට පුළුවන් කියනවා පින්නතුනි. එක තැනක නිගණ්ඨනාථ පුත්‍රගේ කීමට අනුව කෙනෙක් ඇවිල්ලා අහනවා දුර්භික්ෂ කාලයක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මහා කාරුණිකයිද? ඔව් පින්වත
මහා කාරුණිකයි කියලා මේ ලෝකේ කියන්න පුළුවන් තථාගතයන් වහන්සේට. ඔබ වහන්සේ මහා කාරුණිකයි කියලා කිව්වට මේ දුර්භික්ෂ කාලේ මිනිස්සු අමාරුවෙන් මේ කෑම ටිකක් හොයාගන්න කාලේ මේ භික්ෂු සංඝයාත් එක්ක පිණ්ඩපාත වැඩම කරලා මේ මිනිස්සුන්ගේ බත් මුට්ටියට තට්ටු කරනවා කියනවා. ඒ කියලා ඉවර වෙද්දි පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත දැන් මම කල්ප 91ක් පස්සට බැලුවා කියනවා. මේ ෂණේ කල්ප 91ක් පස්සට බැලුවා කියනවා. දන් දීලා පෙරහිච්ච කෙනෙක් නෑ කියනවා. බාන විස්මිත හැකියාවක් ක්ෂණයෙන් බලනවා පස්සට. අපිට සමහරක් කලාවට උදේ කෑවේ මොනවද කියලා සිහි කරගන්න බෑ දවල්ට. මේ විදියට මේ කැමැති තාක් ආපස්සට ගත කරපු ජීවිත ගැන සිහි කරන්න පුළුවන් කියනවා. ඒක අටවෙනි තථාගත බලය. ඊළඟට පින්නතුනි තථාගතයන් වහන්සේට පුළුවන් කියනවා සාමාන්‍ය මිනිස් හැකියා වික්මවා කිය. දිවසක් තියෙනවා කියනවා. ඒකෙන් සත්වයන් දකින්න පුළුවන් කියනවා. චුත වෙන හැටිත් උපදින හැටිත්. පහත් උපතක් කරා යන හැටි, උසස් උපතක් කරා යන හැටි. ලස්සන කැත සුගති දුගති වලට යන හැටි. කර්මානුරූපව මේ සත්‍යයන් උපදින හැටි. කර්මානුරූපව චුත වෙන හැටි දකින්න පුළුවන්. සාමාන්‍ය මිනිස් හැකියාව ඉක්මවාගේ ඉතා පිරිසිදු දිවසක් උන්වහන්සේට තියෙනවා කියනවා. අපි කියනවා චතුූපපාත ඥානය කියලා. උන්වහන්සේගේ 9 වෙනි තථාගත බලය කියනවා. සාරිපුත්තය වගේ උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි තථාගතයන් වහන්සේට ආශ්‍රව නැති කරලා ආශ්‍රව රහිතව මේ ජීවිතයේදී චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තමන්ගේම දියුණු කරපු ඥානයෙන් අවබෝධ කරගෙන ඒක සාක්ෂාත් කරගෙන ඉන්නවා කියලා පරිපූර්ණ අවබෝධයක් තියෙනවා කියනවා. ආසවක්ඛය ඥානය. ඒක තමයි කියනවා 10 වෙනි තථාගත බලය. අනේව තමයි පින්නතුනි උන්වහන්සේට තිබ්බ විද්‍යාව. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා ඔබ වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ප්‍රතිඥා දෙනවා. නමුත් ඔබ වහන්සේ මේ ධර්මයන් අවබෝධ කරලා නැණේ කියලා. මේ ලෝකෙ කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට කිසිම කෙනෙකුට තථාගතයන් වහන්සේගේ අවබෝධය අරබය කරුණු සහිතව අභියෝග කරන්න බෑ කියනවා. උන්වහන්සේ ඒ ගැන අල්ප මාත්‍රවත් වූ සිදුරක් දකින්නේ නෑ කියනවා. උන්වහන්සේගේ පළවෙනි විශාරද ඥානය කියනවා පින්නතුනි ඒක. ඒ වගේම ඔබ වහන්සේ ආශ්‍රවයන් ඡය කරපු කෙනෙක් කියලා ප්‍රතිඥා දෙනවා. නමුත් ඔබ වහන්සේ තුල මේ ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා නැණි කියලා මේ දෙවි බඹුන් මරුන් සහිත මේ ලෝකෙ කිසි කෙනෙකුට කරුණ සහිතව චෝදනා කරන්න බෑ කියනවා. ඒක දෙවෙනි විශාරද ඥානය කියනවා උන්වහන්සේ. ඒ වගේම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මය අවබෝධ කරන කෙනෙකුට මේ දේවල් අනතුරුදායකයි කියලා. මේ අනතුරුදායකයි කියලා දේශනා කරපු ධර්මයන් කළා ඒවා සේවනය කරාට කිසි අනතුරක් නැහැ කියලා. කිසි කෙනෙකුට කරුණ සහිතව චෝදනා කරන්න බෑ කියනවා පිටුතුනි.
ඒක උන්වහන්සේගේ තුන්වෙනි විශාරද ඥානය කියලා. ඒ වගේම ඔබ වහන්සේ ඉලක්කයක් පිණිස ධර්මයේ දේශනා කරලා තියෙනවද? ඒ දේශනා කරන ලද ධර්මයට අනුව පිළිපදින කෙනාගේ දුක් මනවින් කෙලවර වීමට ඒක උපකාරී වෙන්නේ නැහැ කියලා. යම් කිසි කෙනෙකුට ශ්‍රමණේකුට වේවා, දෙවියෙකුට වේවා, බ්‍රහ්මයෙකුට වේවා, මාරයෙකුට වේවා, කවරෙකුටවත් කරුණ සහිතව චෝදනා කරන්න බෑ කියනවා. ඒක තථාගතයන් වහන්සේගේ හතරවෙනි විශාරද ඥානය කියනවා. බලන්න පින්නතුන් උන්වහන්සේ තුල තිබ්බ විද්‍යාව ඥානය. එතකොට මොකද්ද මේ අද මේ තියෙන විද්‍යාව? අද මේ අපි ලෝකෙ මහා උජාරුවට කියන ඥානයන් මොනවද? තථාගතයන් වහන්සේ මේ මහා බල සම්පන්න ඉරහන උන්වහන්සේට ඕනනම් අතින් ස්පර්ශ කරන්න පුළුවන් කියන අහසේ සක්මන් කරන්න පුළුවන් කියන ජලයේ සක්මන් කරන්න පුළුවන් කියන පොළවේ කිමිදෙන්න පුළුවන් කියනවා. මේ වගේ নানা ප්‍රකාරයෙන් උන්වහන්සේට ඉර්ධි ප්‍රාතිහාර ඥානයන් තිබ්බ පින්නතුනි. නමුත් උන්වහන්සේ මෙතරම් ඥානයන් තිබිලත්, මෙතරම් විද්‍යාවක් තිබිලත් ඒවට අනුකූල ජීවිතයක්මයි ගත කරේ පින්නතුනි. මෙතරම් බල සම්පන්න වෙලා පින්නතුනි. අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පැවැත්ම පිණිස කියලා එකම එක කෙලෙස් සහිත වචනයක්වත්, එකම එක කෙලෙස් සහිත ක්‍රියාවක්වත්, එකම එක කෙලෙස් සහිත සිතුවිල්ලක්වත් හිතුවේ නෑ පින්නතුනි. උන්වහන්සේ අනන්ත සීලයකින්, අනන්ත සමාධියකින්, අනන්ත ප්‍රඥාවකින්, අනන්ත විමුක්තියකින්, අනන්ත විමුක්ති ඥාන දර්ශනයකින් යුක්තව මේ ලෝකෙ වැඩ හිටියා පින්නතුනි. උන්වහන්සේ තාමත් සුන්දර ජීවිතයක් ගත කරපු කෙනෙක් පින්නතුනි. එතරම්ම පාරිශුද්ධ වෙච්ච, එතරම්ම නිර්මල, එතරම්ම සුන්දර ජීවිත රටාවක් තියෙන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. හරි ලස්සනට උන්වහන්සේ ජීවිතේ ගත කරපු ආකාරය ගැන මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු කියන සූත්‍රයේ හරි ලස්සනට විස්තර වෙනවා පින්නතුනි. ඒකේ කතාව තියෙන්නේ පින්නතුනි මේ බ්‍රහ්මායු කියලා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. මෙයාට ආරංචි වෙනවා මෙයා හිටියේ මිථිලා කියන නගරේ. ඉතින් ගොඩක් වයසට ගිහිල්ලා හිටියේ අවුරුදු 120ක්. මෙයා ත්‍රිවේදයේ පාරම්පරාර්ථයි. ඉතින් මෙයාට ආරංචි වුණා මේ ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච ගෞතම නම් වූ මේ ශ්‍රමණයන් වහන්සේ නම භික්ෂුන් වහන්සේලා 500ක් පිරිවරාගෙන මේ ජනපදයේ චාරිකාය වඩිනවා. ඉතින් උන්වහන්සේ ගැන සුන්දර කීර්තිරාවයක් පැතිරිලා තියෙනවා. උන්වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි, විද්‍යාචර්ය සම්පන්නයි, මේ ආකාරයෙන් ගුණගෙන. ඉතින් උන්වහන්සේට මේක ආරංචියෙන් පස්සේ උන්වහන්සේ ගාව හිටියා උත්තර කියලා තරුණ බ්‍රාහ්මණයෙක්, ගෝලයෙක්. එයත්
ත්‍රිවේදයේ පාරප්‍රාර්ථ කෙනෙක්. ඉතින් මහා පුරුෂ ලක්ෂණ ගැන මේ හැම ශාස්ත්‍රයක් ගැනම එකල තිබ්බ හස්සල නෝන තියෙන කෙනෙක්. ඉතින් මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මේ උත්තර කියන මානවකයාට කියනවා මේ ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච මේ ශ්‍රමණ ගෞතමයන් කියලා කෙනෙක් ගැන අහන්න හම් වෙනවා මේ දවස්වල. ඉතින් ඔබ ගිහිල්ලා ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හඳුනගන්න. ඔය කියන ගුණ උන්වහන්සේ තුල තියෙනවද කියලා ඔබ විමසන්න. විමසලා ඇවිල්ලා අපිට කියන්න. ඉතින් මේ විස්තරය කිව්වන් පස්සේ මෙයා කියලා දෙනවා මේ භාග්‍යතුන් වහන්සේ හඳුනා ගන්න ක්‍රමය. කියන්නේ උන්වහන්සේගේ තියෙන ගුණ ගැන මේ පැතිරලා තියෙන කීර්ති ගෝසාව, ඊළඟට මේ මහා පුරුෂ ලක්ෂණ 32 ගැන මේ ලක්ෂණ ශාස්ත්‍රය ගැන මේ බ්‍රාහ්මණයෝ දන්නවා. ඉතින් මේ විදිහට මේ උන්වහන්සේ ගැන කියලා කියනවා. ගිහිල්ලා උන්වහන්සේ ගාවට ගිහිල්ලා විමසන්න මේ කියන දේවල් උන්වහන්සේ ගාව තියෙනවද කියලා. ඉතින් මේ උත්තර මානවකයා මේ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ යම් තැනකද වැඩ ඉන්නේ ඒ පැත්තට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා පිළිසඳර කතා කරලා දැන් මෙයා බලනවා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ තියෙන මහා පුරුෂ ලක්ෂණ 32. ඉතින් මේ ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණ 32කින් දෙකක් හැරෙන්න අනිත් ඒවා මෙයා අඳුන ගන්නවා. දෙකක් මෙයාට පේන්නේ නැහැ. මොකක්ද? පින්නතුනි භාග්‍යවතුන් වහන්සේට තියෙනවා ඒකට කියන්නේ පහූත ජීවහා කියලා. උන්වහන්සේට පුළුවන් මේ 이르දිමය ආකාරයකින් උන්වහන්සේගේ දිව දික් කළා මේ කන් දෙක මැනවින් ස්පර්ශ කරන්න. නැහැ ස්පර්ශ කරන්න මුළු නලල් තලයේම වහන්න පුළුවන් කෙනෙක් 이르දිමය ආකාරයෙන්. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේගේ මේ පුරුෂ නිමිත්ත හරියට මේ ඇතුළට බැසගත් මල් කෙමියක් වගේ කියනවා තියෙන්නේ. ලික්ට අපි කියන්නේ මේ කෝසෝහිත වත්ත ගොය කියලා. ඉතින් තථාගතයන් වහන්සේ දැක්කා මෙයා මේ 이르දිප්‍රාත් මේ මහා පුරුෂ ලක්ෂණ ගැන විමසනවා. දැන් දෙකක් පේන්නේ මෙයා අප හැදුණා කියලා. තථාගතයන් වහන්සේ 이르දියකින් මෙයාට මේ මහා පුරුෂ ලක්ෂණ දෙක පෙන්නන්න පටන් ගත්තා. දැන් මෙයා දැනගත්ත හරි මහා පුරුෂ ලක්ෂණ 32 නම් මේ ශ්‍රමණයන් වහන්සේට තියෙනවා. හැබැයි මෙයාගේ ඉරියව් මෙයා ජීවත් වෙන ක්‍රමය ජීවත් වෙන රටාව ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ කියලා මෙයා බුදුරජාණන් වහන්සේව හෙවණැල්ලක් වගේ යත් නොහැර මාස 7ක් පින්නතුනේ උන්වහන්සේගේ පිටිපස්සෙන් ගියා කියනවා. හෙවණැල්ලක් වගේ මාස 7ක්. ඊළඟට ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයට ඇවිල්ලා හරි ලස්සනට බුදුරජාණන් වහන්සේව දැකපු හැටි උන්වහන්සේගේ ජීවිත පැවැත්ම විස්තර කරනවා පින්නතුනි. ඒ භාග්‍යතුන් වහන්සේ යම් කීර්ති ගෝසාවක් උන්වහන්සේ ගැන පැන නැගිලා තියෙනවා නම් ඒ ආකාරයෙන්මයි කියන උන්වහන්සේගේ ජීවිත පැවැත්ම. ඒ ගුණේ ආකාරයෙන්මයි කියනවා. උන්වහන්සේට මනාව පිහිටි පාද දෙකක් තියෙනවා කියනවා. මේ මහා පුරුෂ ලක්ෂණ කියන්නේ. උන්වහන්සේගේ යටිපතුලේ දහසක් අර ඇති නිම්වලලු සහිත නාභි මණ්ඩල සහිත සර්වාකාරයෙන්ම පරිපූර්ණ වූ චක්‍ර සටහන් තියෙනවා කියනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ
දික් විලුඹ ඇතිසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ දික් ඇඟිලි ඇතිසේක. ඒ ගෞතමයන් වහන්සේට මෘදු යෝන්නත් පාතියෙන්නේ කියනවා. පහසුවෙන් නැවිය හැකි ජාලත් පාතියෙන්නේ කියනවා. උස්ව පිහිටි ගොප් පැති පාතියනවා කියනවා. උන්වහන්සේගේ කෙන්ඩ ඒනි මුවන්ගේ වගේ කියනවා. ඒ කාලේ ඉඳලා තියෙනවා ඒනි මුවන් කියලා જાතියක්. ඒ ඒනි මුවන්ගේ කෙන්ඩ වගේ කියනවා. ඒ ගෞතමයන් වහන්සේට හිටගෙන සිටියදී නැමෙන්නේ නැතුව දෙයක්ලෙන් ධනහිස පිරිමදින්න පුළුවන් කියනවා. ඒ ගෞතමයන් වහන්සේ කෝසෝ හිත වත්ත ගොයි හැතිසේ අර මල් කෙමියක බහලෝ පරිදි. ඒ ගෞතමයන් වහන්සේ රන්වන් පැහැයෙන් යුතු කාංචන වර්ණයෙන් යුතු සමකින් යුක්තයි. ඒ ශ්‍රී ශරීරයේ දූවිලි කුණු රැඳෙන්නේ නැහැ කියනවා. සුකුමච්ඡවි ඊ타ත්ම සියුම් සමකින් යුක්තයි. ඒ ගෞතමයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ එක එක ලෝමයේ බැගින් පිහිටලා තියෙන කෙනෙක් එක රෝම කෝපයක හටගන්න එක ලෝමයයි. ඒ ගෞතමයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ උඩට හැරුණු ලෝමයන් පිහිටලා තියෙන කියන රෝම කෝප උඩට හැරිලා තියෙනවා. නිල්වන් අඳුන්වන් දකුණු අතට කැරකෙවි ගොස් තියෙන රෝමයේ කොන උඩාතට හැරුණු ලෝම තියෙන කියනවා. උන්වහන්සේට බ්‍රහ්මයාට මහා බ්‍රහ්මයාට බඳු ඍජු අවයවයක් තියෙනවා කියනවා. උන්වහන්සේගේ ශරීරයේ දෙයක් ඊළඟට මේ කියන්නේ අල්ලවල් දෙපා පිටු කර දෙවුර මේ කියන සත්තනක උස්සෝ මාංශ තියෙනවා කියනවා. අපේ වගේ වල ගහිලා නැහැ. හරියට සිංහ රාජයෙකුගේ වගේ උන්වහන්සේගේ පපුව කියනවා. ඒ ගෞතමයන් වහන්සේ මසින් පිරුණු පිටි කර ඇත්තේ. උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ යම් තාක්ද බඹේ දේතාක්ද කියන්නේ බඹයක් පමණ දික්කෝ උසට සරිලන මහතට සරිලන උසෙන් යුතු මනාව වැඩි ශ්‍රී ශරීරයක් තියෙන කියනවා. උන්වහන්සේ මසින් පිරුණු උරහිස් තියෙන කියනවා. අපේ වගේ වල ගහිලා නැහැ. ඒ ගෞතමයන් වහන්සේ ඕනෑම දෙයක් මනවින් දිරවන රසනහර ඇතිසේක. සිංහේකුට බඳු ශක්තිමත් හනු තියෙනවා කියන උන්වහන්සේට. උන්වහන්සේට දත් 40ක් තියෙනවා කියනවා. ඒ දත් සමයි කියනවා. සම විදිහට තියෙන්නේ කියනවා. ඒ වගේ මේ දත් අතර විවර නැහැ කියනවා. ඒ දත් ඉතා සුදුයි කියනවා. ඒ වගේම උන්වහන්සේට බහූත ජීවහා තියෙනවා. ඒ කියන්නේ ඔව් මේ කන් දෙක ස්පර්ශ කරන්න පුළුවන්, නාසය ස්පර්ශ කරන්න පුළුවන්, නලල් තලෙම වහගන්න පුළුවන් විදියට දිවක්. හරියට කොරවි කෙවිල්ලෙකුගේ බඳු අති මිහිරි නාදයක් බඳු බ්‍රහ්මස්වර වහන්සේට තියෙනවා කියනවා. උන්වහන්සේගේ නෙත් සංගල අලුත් උපන් වසුපැටියෙකුගේ වගේ අපි නීල නෙත් දෙකක් තියෙන කියනවා. උන්වහන්සේගේ ඇහි බැම දෙක අතර මෘදු පුලුන් රොදක් වගේ ඕර්ණ රෝම ධාතුව තියෙනවා කියනවා. උස්ව පිහිටි කෙස් රොද ඇති උන් හේස සීසයෙන් යුක්තයි කියනවා උන්වහන්සේ. ඉතින් මේ විදිහට මේ හරි ලස්සනට මෙයා මේ පුරුෂ ලක්ෂණ ටික කියනවා. ඊළඟට බලන්න උන්වහන්සේගේ ජීවන රටාව ඉරියව් පැවැත්ම ගැන කියනවා. ගෞතමයන් වහන්සේ පිටතට වඩින විට පළමුවෙන්ම පෙරට තියන්නේ දකුණු පාදයයි කියනවා.
දැන් අපි මිත්‍යා දෘෂ්ටියක් ඇටියට අරන් ඕකනේ ඉස්සරහට දකුණු කකුල තියන්න කියලා. උන්වහන්සේ ඉතා දුරින් පියවර තබන්නේ නැහැ කියනවා. ඉතා ළඟින් පියවර තබන්නේ නැහැ කියනවා. බලන්න කොච්චර ශාන්තද ඒ ගමන. ඉතා වේගයෙන් පියවර තබන්නේ නැහැ. ඉතා සෙමින් පියවර තබන්නේ නැහැ. ධනහිසින් ධනහිස වද්දමින් වඩින්නෙත් නැහැ. ගොප්පැටෙන් ගොප්පටේ ගාවමින් වඩින්නෙත් නැහැ. උන්වහන්සේ වඩින විට මේ කලවය උඩට නවන්නේ යටට නවන්නෙත් නැහැ. පාදයන් තද කරලා තියන්නෙත් නැහැ කියනවා. සිරුර එහාට මෙහාට හෙලවෙන්නෙත් නැහැ. උන්වහන්සේ වඩින විට මේ ඉනින් පල්ලෙහා යටිකය විතරයි කියනවා හෙලවෙන්නේ. උන්වහන්සේ හැරිලා බලද්දී මුළු කයම හරවලා කියනවා බලන්න. ඒකට කියන්නේ නාගාවලෝකන. උන්වහන්සේ උඩ බලන්නෙත් නැහැ. යට බලන්නෙත් නැහැ. කලබලයෙන් වටපිට බලන්නෙත් නැහැ. දුර බලන්නෙත් නැහැ. හරියට මේ වියදණ්ඩක වගේ ප්‍රමාණය බලාගෙන කියනවා වඩින්නේ. උන්වහන්සේගේ සාමාන්‍ය බැල්ම එහෙම වුණත් ඥාන දර්ශනය නම් කිසි දෙයකින් වෙලා නැහැ කියන. කොච්චර සුන්දර ගමනක් උන්වහන්සේට තිබිලා තියෙනවා. උන්වහන්සේ ඇතුළු ගමට වඩිද්දී උන්වහන්සේ කය උඩට නවන්නෙත් නැහැ කියනවා. යටට නවන්නෙත් නැහැ කියනවා. කය පද්දන්නෙත් නැහැ කියනවා. එහාට මෙහාට කරන්නෙත් නැහැ කියනවා. ඊතා දුර සිටියදී, ඊතා ළඟ සිටියදී ආසනයේ වේගයෙන් වාඩි වෙන්නේ නැහැ කියනවා. දෑතට බරදී ආසනයේ වාඩි වෙන්නේ නැහැ කියනවා. ආසනයේ වාඩි වූ විට කය බර කරන්නේ නැහැ කියනවා. බලන්න. පාවලින් නොගලපෙන දෙයක් කරන්නේ නැහැ කියනවා. කකුල් පද්දන්නේ ඒවා මොකක්ද නැහැ. දන හිස උඩ අනිත් දන තබා වාඩි වෙන්නේ නැහැ කියනවා. අතින් නිකට තබාගෙන වාඩි වෙන්නේ නැහැ කියනවා. උන්වහන්සේ ඇතුළු ගමේ වැඩ හිටියේ. තැති ගන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. ලොමුඩ හගෙනින් නැතුව වැඩ ඉන්නවා කියනවා. විවේකයට නැමුණු සිතින් උන්වහන්සේ ඇතුළු ගමෙත් වැඩ ඉන්නවා කියනවා. කොච්චර සුන්දරද පින්නතුනි උන්වහන්සේගේ ඉරියව්. උන්වහන්සේ පාත්‍රයට දිය පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නේ කියනවා. යටට පාත් කරන්නෙත් නැහැ කියනවා. තද කරන්නෙත් නැහැ කියනවා. ඒට මේට හොලවන්නෙත් නැහැ කියනවා. දිය පිළිගනිද්දී තා ස්වල්පයක් ගන්නෙත් නැහැ කියනවා. ගොඩක් ගන්නෙත් නැහැ කියනවා. ඊළඟට මේ බුළු බුළු හඬින් ජලය කැළඹී යන ලෙස පාත්‍රය හොදන්නේ නැහැ කියනවා. ආයෙමත් පාත්‍රය හොදන්නේ නැහැ කියනවා. පාත්‍රය බිම තබා අත්සෝදන්නෙත් නැහැ කියනවා. අත්සෝදනකොට පාත්‍රයත් හේදෙනවා. පාත්‍රය හොදනකොට දෑතත් හේදෙනවා. උන්වහන්සේ පාත්‍රය හොදපු වතුර ඉතා දුරට දමන්නෙත් නැහැ, ළඟට දමන්නෙත් නැහැ. වතුර විසිරෙන පරිදි විසි කරන්නෙත් නැහැ කියනවා. උන්වහන්සේ දානීය පිළිගද්දී පාත්‍රය උඩට ඔසවන්නෙත් නැහැ, යටට නවන්නෙත් නැහැ, එහෙට මෙහෙට කරන්නෙත් නැහැ. ඊතා ස්වල්පයක් ගන්නෙත් නැහැ, ගොඩක් ගන්නෙත් නැහැ. දානයට ප්‍රමාණවත් වෙන පරිදි තමයි වෑංජන පිළිගන්නේ කියනවා. මේ වෑංජන වලින් බත ඉක්මවල යන්නේ නැහැ කියනවා. ඒ බවත් ගෞතමයන් වහන්සේ බත් පිඩු මුවෙහි ඇතුළු කොටගෙන දෙතුන් වරක් හපලා ගිලිනවා කියනවා. උන්වහන්සේගේ මුවෙහි හෝ හක්කේ ආහාර රැඳෙන්නේ නැහැ කියනවා. ඒක වළඳලා ඉවරුනෙන් පස්සේ කියනවා අනිත් බත් පිඩු මුවට ලං කරන්න. බලන්න පින්නතුනි උන්වහන්සේ දන් වළඳද්දී එහි ලුණු ඇඹුල් ආදී රස විඳින්න වළඳනවා කියනවා. නමුත් රස රාගයෙන් වළඳන්නේ නැහැ කියනවා. බවත් ගෞතමයන් වහන්සේ දන් වළඳද්දී අංග 8කින් සමන්විත වෙලා කියනවා දන් වළඳන්නේ. මොනවද ඒ අංග 8?
උන්වහන්සේ දන්නේ පින්නතුනි ජවය ඇති කරගන්න නෙමෙයි. සවි ශක්තියෙන් මත්වීම පිණිස නෙමෙයි. මස් පුරවා තද කරගන්න නෙමෙයි. සරස ගන්න නෙමෙයි මේ ශරීරය. අඩුතෙන් මසින් පුරව ගන්න නෙමෙයි. මේ කයෙහි පැවැත්ම පිණිස. යැපීම පිණිස. වෙහෙස දුරු කර ගැනීම පිණිස. පැරණි කුසගිනි වේදනා නැතිවීමටත්. නූපන් කුසගිනි වේදනා නූපදීමටත්. මේ ජීවිත යාත්‍රාව නිවැරදිව හා පහසුවෙන් පවත්වා ගන්න බඹසර ජීවිතයට අනුග්‍රහය පිණිස කියන මේ අංග 8කින් යුක්තව කියන උන්වහන්සේ දන්වලා බලන්න පින්නතුනි. ඒ දන්වලඳන ඉවර වෙලා උන්වහන්සේ ආයිමත් පාත්‍රයට දිය පිළිගත්තේ අර විදිහටමයි කියනවා. පාත්‍රය උස්සන්නෙත් නෑ පාත් කරන්නෙත් නෑ. එහෙට මෙහෙට හොලවන්නෙත් නෑ. බුළු බුළු හඬින් ජලය කැළඹී යන ලෙස පාත්‍රය හොදන්නේ නැහැ. බලන්න. කොයි තරම් ලස්සන සුන්දර ඉරියව් උන්වහන්සේට තිබිලා තියෙනවා. උන්වහන්සේ වැළඳුවෙන් පස්සේ මොහොතක් නිශ්ශබ්දව වැඩ ඉන්නවා කියනවා. ඊට පස්සේ ධර්මය කියනවා කියනවා. වළඳන ලද දාණයට ගරහන්නේ නැහැ කියනවා. වෙන දානයක් පතන්නෙත් නැහැ කියනවා. ඒ කාන්තේන්ම දැහැමි කතාවක් කරලා පිරිස සතුටු කරනවා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ හුනස්ෙන් නැගී සිටලා වඩිනවා කියනවා. වේගයෙන් වඩින්නෙත් නැහැ, සෙමින් වඩින්නෙත් නැහැ. බලන්න කොයි තරම් සුන්දර එරියව් උන්වහන්සේට තිබ්බද. කොයි තරම් නිර්මල අහිංසක ජීවිත රටාවක් උන්වහන්සේට තිබ්බද. උන්වහන්සේ ආරාමයට වඩිනකොට ඒ අසුනෙහි වැඩ ඉඳලා දෙපා සෝදා ගන්නවා කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේ දෙපා සෝදන්නේ සැරසීමේ අදහසින් නෙමෙයි. දෙපා සෝදා පළඟක් මැද වාඩි වෙලා කය ඍජු කොටගෙන භාවනා ආරම්භක සිහිය යොදවා වැඩ ඉන්නවා කියනවා. උන්වහන්සේ තමන්ට පීඩා පිණිස හිතන්නේ නැහැ කියනවා. අනුන්ට පීඩා පිණිස හිතන්නේත් නැහැ කියනවා. දෙපාර්ශ්වයට පීඩා පිණිස හිතන්නේ නැහැ කියනවා. තමන් හටත් අනුන් හටත් හිත පිණිස යහපත පිණිස ලෝක සත්වයාටම හිත පිණිස උතුම් සිතුවිලි සිතමින් කියන උන්වහන්සේ වැඩ ඉන්නේ. කවුද මේ කියන්නේ? මේ අන්‍යාගමිකයෙක් කියන්නේ උන්වහන්සේ ගැන පැහැදිච්ච හැටි. ඇයි මාස 7ක් හෙවණැල්ලක් වගේ උන්වහන්සේ පස්සෙන් ගියා. ඊළඟට හරිය ලස්සනට කියන උන්වහන්සේට තියෙන මේ අංග 8කින් සමන්විත බ්‍රහ්මස්වරය ගැන. 20ට ගොත ගැසීමක් බාධාවක් උග්‍ර පෑදීමක් නැතුව සුවසේ වචන පිට කරනවා කියන උන්වහන්සේ. විඤ්ඤාය අවබෝධය ඇති වෙන පරිද්දෙන් වචන නිකුත් වෙනවා කියනවා. මඤ්ඤෝ මధుර ස්වරයෙන් යුක්තයි කියනවා. සවණියෝ ඒ හඬට සවන් යුග ඇදිලා යනවා කියනවා. බින්දු ඒ ස්වරයේ වචන හා හොඳින් කැටි වී තියෙනවා කියනවා. අවිසාරි ඒ ස්වරය පිරිසෙන් බැහැරට විසිරීලා යන්නේ නැහැ කියනවා. ගම්භීරෝ ඒ ස්වරය ගාම්භීරයි කියනවා. නින්නාදී ඒ ස්වරය දෝංකාරයි කියනවා. බලන්න කොයි තරම් සුන්දරයිද කියලා. කොයි තරම් ආශ්චර්යයිද කියලා, අසිරිමත්ද කියලා අපේ ශ්‍රාස්තවුන් වහන්සේ. මේ වගේ අහිංසක නිකලෙස් සුන්දර ජීවිතයක් උන්වහන්සේ ගත කරා. උන්වහන්සේ තුල තිබ්බ ඥානයන්ට විද්‍යාවන්ට අනුව උන්වහන්සේ හැසිරුණා පින්නතුනි. ඒ නිසා උන්වහන්සේට කියනවා විචාචරණ සම්පන්න කියලා. ඒ වගේම උන්වහන්සේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙච්ච ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා ඒ මගේ ගමන් කරලා පරම සුන්දර වූ නිවනට පැමිණ වදාලා. ඒ නිසා උන්වහන්සේට සුගත කියලා කියනවා පින්නතුනි. ඒ වගේම මේ මිනිස් ලෝකෙ ගැන, දිව්‍ය ලෝකෙ ගැන, බ්‍රහ්ම ලෝක ගැන
මේ සතර අපායේ මේ සියලු ලෝකයන් ගැන මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට නැති අවබෝධයක් උන්වහන්සේට තිබ්බා. ඒ සියලු ලෝක අවබෝධ කරගෙන ඒවත් එක්ක නොඇලී නොගැටී මුලා නොවී නිදහස් වූ සිතින් උන්වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේට ඒක නිසා ලෝක විදුහෝ කියනවා පින්නතුනි. ඒ වගේම තමයි දමනය කරන අය අතරින් උන්වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි. කිසිම දඬු මුගුරක් අතට ගන්නේ නැතුව කිසිම නපුරු වචනයක් පාවිච්චි කරන්නේ නැතුව කිසිම නපුරු සිතුවිල්ලක් සිතන්නේ නැතුව උන්වහන්සේ 이르දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරය කියන්නේ පින්නතුනේ තව කෙනෙකුගේ හිතේ ස්වභාවය දැකලා ඒ අනුව ධර්මය කියනවා. අනුශාසනා ප්‍රාතිහාරය චතුරාර්ය සත්‍ය ධර්මය මේ දෙවි මිනිස් ලෝකයා දමනය කරනවා කියනවා. ඒ නිසා උන්වහන්සේට කියනවා අනුත්තර පුරිස ධම්මසාරති කියලා. දැන් ඔබට කවුරු හරි තර්ජනය කරාද මේ කුසල ධර්මයන් දියුණු කරන්න අකුසල් ප්‍රහාණය කරන්න පවට බය වෙන්නේ නැත්නම් ඔබට වද දෙනවා ඔබගේ ජීවිතයට හානි කරනවා මේ වගේ කවුරුවත් ඔබට කිව්වද? නමුත් ඔබ කුසලයට අකුසලයට බයයි නේද? පවට බයයි නේද? අදටත් උන්වහන්සේ අපිව දමනය කරනවා පින්නතුනි. අනුත්තරෝ පුරිස ධම්මසාරති. ඒ වගේම උන්වහන්සේ සත්තා දේව මනුස්සාන මේ වචනේ පින්නතුනි හැදිලා තියෙන්නේ සත්ත්වාහක කියනවා මේ කාන්තාරයේ නිතර වෙන ගැල් වලට මඟ පෙන්වන නායකයාට. ඒ වගේ මේ දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට සසර කතරින් එතර වීමට මඟ කියලා දෙන්නේ උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේ සත්තා දේව මනුස්සාන දෙවියන්ගේ මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨ වූ ගුරුවරයාණන් වහන්සේ. ඒ වගේමයි පින්නතුනි උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් අනේ මේ ලෝක සත්‍යයන් දුකින් මිදෙත්වා කියන අනුකම්පාවෙන් යුතුව කියලා දුන්නා. ඒ නිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. ඒ වගේමයි පින්නතුනි මෙවැනි උතුම් ගුණ සමුදායක් දරා ගන්න තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වුණා. මේ ලෝකේ මහා කාරුණිකම හදමඩල දරා ගන්න තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වුණා. මේ ඉරහඳටත් වඩා එළිය ඇති මහා ප්‍රඥාවක් දරා ගන්න තරම් උන්වහන්සේ භාග්‍යවන්ත වුණා. ඒ නිසා උන්වහන්සේට භගවා කියලා කියනවා. පින්නතුනි බලන්න අපි සරණ ගිය ශ්‍රාස්තුන් වහන්සේ කොයි තරම්ම අසිරිමත් ගුණ සමුදායකින් යුක්තයිද කියලා. උන්වහන්සේ ගැන පින්නතුනි උන්වහන්සේ දේශනා කරනවා. අග්ගප්පසාද කියන සූත්‍ර දේශනාවක උන්වහන්සේ කියලා දෙනවා යාවතා භික්ඛවේ සත්තා අපදාවා දිපාදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤීනෝවා අසංඤීනෝවා නේව සංඤීනාසංඤීනෝවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. මේ ලෝකේ අපා දෙපා සිව්පා බොහෝපාති රූපී අරූපී සංඤී අසංඤී යම් පමණ සත්‍යෝ ඇත. ඔවුන්ට අරහත් සම්බුද්ධ තථාගතයන් වහන්සේ
අග්‍රයි කියනවා. යේ භික්කවේ බුද්ධේ පසන්නා යම් කිසි කෙනෙක්ගේ නිසායි බුදුරජාණන් වහන්සේට පහදිනවද අග්ගේතේ පසන්නා එයා පහදින්නේ මේ ලෝකේ ඉන්න අග්‍ර කෙනාට කියනවා. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. ඒ අග්‍ර පැහැදීම නිසා යාට ඇති වෙන්නේ අග්‍ර ආනිසංස කියනවා පිළිතුරු. ඉතින් එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ ටික මේ නවරහාදී බුදු ගුණ ඔබ සිහි කරන්න බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙනවා පිළිතුරු. උන්වහන්සේ ගැන පහදිනකොට ඔබ පහදින්නේ මේ ලෝකේ ඉන්න අක්‍රම පුද්ගලයාට. එහෙනම් ඒ නිසා ඔබට ලැබෙන ආනිසංසයත් අග්‍රයක් බවට පත් වෙනවා. බලන්න උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ සියලු ආශාවලින් මිදිලා ඉන්නේ. සියලු දේශයෙන් මිදිලා ඉන්නේ. සියලු මායා මෝහයන්ගෙන් මිදී ඉන්නේ. ඒ නිසා කිසිදු භයක් නැහැ. කිසිදු කම්පාවක් නැහැ. කිසිදු තැති ගැනීමක් නැහැ. කිසිසේත් පලා යන්නේ නැහැ. අභීතයි අකම්පිතයි කියනවා. මහණෙනි මේ ලෝකේ මිනිස්සුන්ට දෙවියන්ට වඩාත්ම අනුකම්පා කරන්නේ වඩාත්ම උදව් උපකාර කරන්නේ වඩාත්ම ආදරය කරන්නේ එකම එක කෙනෙක් කියනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. සියලු කෙලෙසුන්ගෙන් මිදුණු තථාගතයන් වහන්සේ. මහණෙනි සම්බුදුරජාණන් වහන්සේ යනු මේ ලෝකේ පහළ වූ ඉතාමත් ආශ්චර්යවත් වූ මිනිසයාය. මහණෙනි තථාගතයන්ගේ පහළ වීම යනු මේ අඥාන කම නැමැති අන්ධකාරය දුරු කරන ආලෝකේ පහළ වීමයි. මායා වංචා පිරීගිය අසත්‍යයේ කඩතුරා විරා දමන සත්‍යයේ උදාවයි. සියලු මානසික වහල් බැමි වලින් මිදී ගිය සනාතන විමුක්තියේ උදාවයි. සියලු දුක් දුම්නස් දුරු කරන සෙත ශාන්තියේ උදාවයි. සැනසිලි මඟ හඳුනාගත් සෝවාන් වූ තථාගත ශ්‍රාවකයාගේ පහළවීමයි. ධර්මය හඳුනාගෙන විමුක්තිය උදෙසා කැපවී කෙලෙස් සංසිඳවාගත් සකදාගාමී ශ්‍රාවකයාගේ පහළවීමයි. රාගයත් ද්වේෂයත් සදහටම සිතෙන් නිවන් කරගත් අනාගාමී ශ්‍රාවකයාගේ පහළවීමයි. සියලු කෙලෙසුන්ගෙන් මිදුණු අරහත් තථාගත ශ්‍රාවකයාගේ පහළවීමයි. මහණෙනි සම්මා සම්බුදු කෙනෙකුගේ පහළවීම දෙවි මිනිසුන්ගේ භාග්‍ය උදාවීමකි. බලන්න උන්වහන්සේගේ වචන වලින් උන්වහන්සේ කොයිතරම් ලස්සනට උන්වහන්සේ ගැන කියලා දෙනවද පින්නතුනි. ඒ නිසා ඔබට කලාතුරකින් ලැබෙන උතුම් අවස්ථාවක් ලැබුණේ මේ ලෝකේ එකම එක ඒ අසහාය මනුෂ්‍ය රත්නය අසිරිමත් ගුණ සමුදායකින් හිමි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම, ගුණ වර්ණනා කිරීම. පින්නතුනි ආපදාන පාළියේ සුගන්ධ තේරාපදානයේ හරි ලස්සනට සුගන්ධ කියන රහතන් වහන්සේ උන්වහන්සේ විස්තර කරනවා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කිරීම නිසා උන්වහන්සේට ලැබිච්ච දේවල්. උන්වහන්සේ හරි ලස්සනට ඒක විස්තර කරනවා. අස්සාසේතා යථා ඡන්தோ සූර්යෝ පබංකරෝ
නිබ්බාපේතා යථා මේඝෝ සාගරෝව ගුණාකරෝ. ඒ බුදුරජාණන් වහන්සේ හරියට හඳ වගේ ශාන්තයි කියනවා. හිරු වගේ ප්‍රභාවත් කියනවා. මේ කෙලෙස් ගින්නට මහ මේඝයක් වැහිවලාවක් වගේ කියනවා. මහා සාගරය වගේ කියනවා උන්වහන්සේගේ ගුණ. ධරණීව සීලේන හිමවාච සමාධිනා ආකාශෝ විය පඤ්ඤාය අසංගෝ අනිලෝ යත. උන්වහන්සේ සීලෙන් මහ පොළොව වගේ කියනවා. සමාධියෙන් හිමවත් පව වගේ කියනවා. ප්‍රඥාවෙන් අහස වගේ කියනවා. හුළඟ වගේ කිසි දෙයකට ඇලෙන්නේ නැහැ කියනවා. මම මේ විදිහට පිරිස් හමුවේ ඒ මහා වීර වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරා කියලා. මේ විදිහට ගුණ කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කිරීම නිසා මම ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කාලේ මේ ලෝකෙට පහළ වෙලා මේ ලෝකෙට ඇවිල්ලා පැවිදි වෙලා බහුශ්‍රත වෙලා විචිත්‍ර වූ ධර්ම කතිකයෙක් බවට පත් වුණා කියලා. මම මහ පිරිස් මැද්දේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරා කියලා. ස්වර්ණ වර්ණ වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ නැවත නැවතත් වර්ණනා කරා කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කිරීම නිසා මහා පිරිස් මැද්දේ උන්වහන්සේගේ ගුණ නැවත නැවත දේශනා කිරීම නිසා මිනිස්සුන්ට කියලා දීපු නිසා මෙයාගේ අතීත ජීවිතයක් කියන්නේ පින්නතුනි. ඒ ජීවිතයෙන් චුත වුණෙන් පස්සේ තුසිතේ ඉපදුනා කියන මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. තුසිතේ මහත් සැප සම්පත් විඳලා මිනිස් ලෝකෙට ආවන් පස්සේ සුවඳවත් කෙනෙක් වුණා කියලා. මගේ ශරීරයෙන් පිටතට යන වාතයේද මුඛ ගන්ධයේද ශරීර ගන්ධයේද මගේ දහදියේද මේ ලෝකේ තියෙන හැම සුවඳක්ම පරදවන සුවඳක් ශරීරයෙන් පිට වුණා කියලා. මගේ මුඛයෙන් උපුල් සපුමල් සුවඳ විහිදුණා කියලා. ශරීරයේ සුවඳත් ඒ වගේමයි කියලා. මේ බුදු ගුණ වර්ණනා කිරීමේ ආනිසංස අතිශයින්ම විස්මයජනකයි කියනවා. මම බුදු ජනයා එක්තැන් වෙන තැන්වල බුදුරජාණන් වහන්සේගේ ගුණ මధుර හඬින් දේශනා කරා කියනවා. ඒ නිසා මට අතිශයින්ම මధుර වූ මිහිරි හඬක් ලැබුණා කියනවා. මම යසස් ඇත්තෙමි සුව ඇත්තෙමි මනහර වූයෙමි ප්‍රභාමත් වූයෙමි මම දැකුම් කල වූයෙමි. මේ විදිහට අනේක විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කිරීම නිසා ලැබිච්ච ආනිසංස කියනවා. බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්ත වූ බුදුරජුන්ගේ ගුණ කියන්නේ ස්වකීය සිද්ධි කැමැත්තද නිර්මාගේ සිද්ධි කැමැත්තද ඇති කරා කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ හේතුවෙන් සිත් අලවන ගතිය ඇති කෙනෙක් වෙන්නේ. තීර්ථකයන් විසින් ගැවසීගත් ජන සමූහයා මැද මහා බුදු ගුණ කියමින් බුදුරජාණන් වහන්සේව බැබළුවා කියනවා. ඒ හේතුවෙන් පැහැපත් කෙනෙක් වුණා කියනවා.
හරියට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා සරා සඳ වගේ ජනයාට ප්‍රියංකර කෙනෙක් බවට පත් වුණා කියනවා. මම ශක්ති පමණින් බුදුරජාණන්ට සියලු වචනයෙන් ස්තුති කරා කියනවා. ඒ හේතුවෙන් වාගීශ්වර වුණා කියනවා. වහා වැටෙන නුවණක් ඇති වුණා කියනවා. මම මහා මුනි වූ බුදුරජුන්ට යම් කිසි කෙනෙක් නිඳා කරනවද කරුණ සහිත එයාට ගැරහුවා කියනවා. ඒ හේතුවෙන් මම නිඳා නොලබන කෙනෙක් වුණා කියනවා. ඒ බුදුගුණ වර්ණනා කළා. මේ ලෝක සත්වයන්ගේ කෙලෙස් දුරු කළා කියනවා. ඒකේ ආනිසංස බලයෙන් මමත් නිකලෙස් වුණා කියනවා. බලන්න පිටුතුනි. බුදුගුණ සිහි කොට දේශනා කරනකොට අසන අයට නුවණ උපදිනවා කියන. ඒ හේයින් මම ප්‍රඥාවත් වුණා කියනවා. බුදුරජුන්ට යම් ස්තුතියක් මං කළාද දුගතියක් නම් ලැබුවේ නැහැ කියනවා. මේ විදිහට නොඒක ආකාරයෙන් මේ සුගන්ධ මහරහතන් වහන්සේ බුදුගුණ වර්ණනාවේ ආනිසංස කියනවා තුන්තුනි. ඉතින් ඒ නිසා ඔබත් ඒ උතුම් බුදුගුණ නිතර නිතර සිහි කරන්න. ඔබට දුකක් කරදරයක් මානසික කායික පීඩාවක් ඇති වෙච්ච වෙලාවට සිහිපත් කරන්න. අනේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහං උන්වහන්සේට මේ දුක නෑනේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. විද්‍යාචර්ය සම්පන්නයි. මේ විදිහට උන්වහන්සේගේ බුදුගුණ සිහි කරන්න පින්නතුනි. ඔබට ඒකාන්තයෙන් මේක යහපත පිණිස පවතිනවා. අර පිංගිය කියන බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා උන්වහන්සේගේ ගුණ කියා යද්දී භාවරී කියන තවුසමට මතක හැටියට අහනවා මෙච්චර ගුණ කියන බුදු සමිදානන් අතහැරලා ඔබ ආවේයි එහෙනම්. හරි ලස්සන උත්තරයක් දෙනවා පින්නතුණි පිංගිය බ්‍රාහ්මණයා. පස්සාමිනං මනසා චක්ඛුනාච රත්තින් දිවං බ්‍රාහ්මණ අප්පමත්තෝ නමස්සමානෝ විවසේමි රත්තින් තේනේව මඤ්ඤාමි අවිප්පවාසං. හේ බුදු සම්බුදුන්ව දකිනවා මම නිතරම මාගේ මනසින්. හේ බුදු සම්බුදුන්ව දකිනවා මම නිතරම මාගේ දැසින්. නොපමාම වසමි දිවාරෑ දිකී විහිසි. ඒ බුදු ගුණ සිහි කර කර කල් ගෙවමින් ඉන්නේ ඒ උතුම් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරමි. ඒ නිසා මගේ බුදු සමිඳුන්ගෙන් මම මොහොතක්වත් වෙන් නොවී වාසය කරන්නේ නැහැ කියනවා. ඒ නිසා ඔබත් ඒ අසිරිවන්තෝ බුදුගුණ සිහිපත් කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව ජීවිතේ හැඩගස්වා ගන්නවා නම් ඔබත් දිවාරෑ දෙකේදී ඒ අසහාය වූ තිලවට තිලක වූ අසරණ සරණ වූ අපි කවුරුත් ආදරයෙන් සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේගෙන් වෙන් නොවී වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් මොහොතක කෙනෙක් බුදු ගුණ සිහි කරනවාද ඒ වෙලාවට යාගේ හිතට රාගයට ඉඩක් නැහැ කියනවා. ද්වේෂයට ඉඩක් නැහැ කියනවා. මෝහයට ඉඩක් නැහැ කියනවා. කෙලෙස් වලින් ආතුර වෙච්ච රෝගී වෙච්ච ජනකාය ඉදිරියේ එයා තමයි නිරෝගීමත්ව වාසය කරන කෙනා කියනවා. ඒ නිසා පින්නතුනි ඔබත් ඒ බුදුරජාණන් වහන්සේට පහදින්න අවබෝධයෙන් උන්වහන්සේව සරණ යන්න. උන්වහන්සේගේ ඒ අසිරිමත් සම්බුදු ගුණ සිහි කරන්න. ඒ අසිරිමත් සම්බුදු ගුණ වර්ණනා කරන්න.
ඒක ඔබට ඒකාන්තයෙන්ම යහපත පිණිස සැපය පිණිස පවතිනවා. ඉතින් මෙවැනි අසිරිමත් ගුණ සමුදායකින් යුතු ඒ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරගෙන හද වගේ දවසක ඔබ ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම තව තවත් වැඩි කරගෙන ඒ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයට තමන්ගේ ජීවිතයේ හැඩගස්වාගෙන මමත් මේ දුක්ඛිත සසර දුකෙන් නිදහස් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඔබ සියලු දෙනාට මේ සඳහා මේ ධර්ම ශ්‍රවණමය වූ පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා.